හිතට දැනෙන පොඩි කරුවලක ලෝකෙට පින් පෙරෙන අපේ බක්කුල් රන් සෑය ළඟ දාන පාරමිතාව වෙනුවෙන් නිර්මාණය වුණ දාන පාරමී දන්සැල ළඟ අද කවි මල්යාය සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග කොටගත් බුදුනුවන්ගේ හදවතේ නාලිකා කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවන සම්බුදු සරණයි ඔබට. උතුම් දේශයක අභිමානීය පෙරදරි කර ගනිමින් සමසිත දහමින් සනසන මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා උතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ අති උතුම් වූ සදහම් දේශනාවක් ශ්‍රවණය කරන්නට අනුබුණු මේ හොරාව ඔබට සදා පහදා දෙන්නටයි අපි සූදානම් වෙන්නේ. සදාපත් සුපින්වතුනි හොරණ දිකේන්පුර ශීල සුවර්ණ පුණ්‍ය භූමියේ මෙත් මැදිරි සංකීර්ණයේ සිට දවසේදී ඔබට සුසර කෙරෙන මේ උතුම් සදහම් දේශනාව පවත්වනු ලබන්නේ අපගේ ගෞරව පූර්වක ආරාධනය පිළිගෙන මේ ස්ථානයට වැඩම කොට වදාළ වැඩම කර මේ උතුම් ධර්මාසනයේ මත වැඩ හිඳන ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමු කොට ඔබට හඳුන්වා දෙන්නම්. උන්වහන්සේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නවකයන්ට පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ. ඊ타මත්ම ගෞරව පූරකව උන්වහන්සේව පාදහවේ වන්දනින් යුතුව පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්වතුනි ඔබ අප ශ්‍රවණය කරන්ට සැලසෙන මේ උතුම් සදහම් දේශනාව සඳහා මෙත් සදහම් විකාශයේ ගුවන් අවකාශය සලසා ගනිමින් සදැහැතිව දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ වාසය කරන හර්ෂා සිංහබාහු මහත්මිය, එවැගේම නන්දන ජාගොඩි මහත්මයා, එවැගේම ඩිනුෂ්ක ජාගොඩි පුතණුවන් ඇතුළු එවැගේම චමත් ජාගොඩි පුතා ඒ ඇතුළු සදහැවත් පිරිස අද දවසේදී දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවා. සියලු පුණ්‍යානුමෝදනාවන්, සියලු සුභාශිංසනයන් එලෙසින්ම සඵල වේවායි අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ සිද්ධ කරන්නා වූ උතුම් සදහම් දේශනාව ඔබ අප සියලුම දෙනා කෙරෙහි අනුකම්පා සහගතව මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි පාද නමස්කාර පූර්වක ආරාධනාව සිද්ධ කරමු. ඔබ අප සියලු දෙනා කෙරෙහි අනුකම්පා සහගතව මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීමට ඔබටත් ධර්ම ශ්‍රවණයේ දෙන්නට මෙත් සිතින් යුතුව ආරාධනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත්නි, තිසරණ සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදනීතං පහීනාතං අප්පංචතච අනාගතං තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණී කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාවේ දායකත්වය ඇමරිකන් එක්සත් ජනපදයේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ වාසය කරන හර්ෂා සිංහබාහු නන්දන ජාගොඩ කියන පින්නතුන් මැදිහත් වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරනවා. අනික් දරුවන් හැම දිනාමත් මැදිහත් කරගෙන ඒ පින්වත් සියලු දෙනාගේම අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරනකොට අපි හැම වෙලාවකම සාත්‍රයක් බලනවා වගේ තමයි වැඩේ කරගන්න ඕන. දැන් සාත්‍රයක් අහනකොට සාත්‍රකාරයෙක්ගෙන් එයා බලනවා මේ කියනේව ඇත්තද කියලා. එයා කොහොමද බලන්නේ? එයා දැන් තමන් ගැන කියනකොට දැන් සාත්‍රයක් අහගන්න එක්ක තමන් ගැන, එක්ක පවුලේ කෙනෙක් ගැන, එක්ක කවුරු හරි ඥාති කෙනෙක් ගැන එහෙමනේ. ඒකට එහෙම බලාගනිද්දී එයා බලනවා මේ කියනේව ඇත්තද? මගේ ජීවිතේ මේ අත්දැකීම් හරිද කියලා තමන්ගේ පැත්තෙන් ගලපලා තමයි සාත්‍රයක් අහන්නේ. ඒතර ධර්ම ශ්‍රවණය කරනකොටත් සාත්‍රයක් අහගන්නවා වගේ අහගන්න ඕනේ. එයා හැම වෙලාවකම තමන්ගේ ජීවිතයෙන් බලන්න ඕන මේ කියන කතාවල සත්‍යයක් තියනවද? මේ කියන කතා මට කොච්චර ගැළපෙනවද? මං කොතනින්ද ගලපගන්නේ කියලා තමන්ගේ පැත්තේ ඉඳලා තමයි, ඒ කියන්නේ තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන තමයි ධර්මය අහන්නේ.
එතකොට එහෙම ධර්මය අහනකොට යාගේ ජීවිතේ නිවෙන්න පටන් ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ දන් දෙන ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි. මොකද දන් දීම විස්මිත දෙයක් නෙමෙයි ලෝකේ. බුදුරජාණන් වහන්සේ දන් දෙන ඒවා උගන්වන්නත් නෙමෙයි පහළ වුණේ. නමුත් දන් දීමේ ඊටාම සාර්ථක වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් දානීය පෙන්වන්න පහළ වෙන්න ඕනේ නෑනේ. හේතුව තමයි බුද්ධ කාලේ දානීය තිබිලා තියෙනවා. සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල දානීය කියන එක 아무තු අරුමයක් නෙමෙයි. ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, ජටිලයෝ, නිගණ්ඨයෝ ගොඩාක් ශ්‍රමණ සම්ප්‍රදායේ ඉන්න පිරිසක් ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ කාලේ අමුතුවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දානයක් කියන්න ඕනේ. ඒ ආජීවක පිරිසට, ජටිල පිරිසට දන් දුන්නා. ඒතර බෝධිසත්වයන් වහන්සේ පවා ඒ ආකෘතිය තමයි තෝරගන්නේ. ඒ කාලේ අර මැටි භාජනයක් අතේ තියාගෙන මේ තවත් කෙනෙක්ගෙන් ඉල්ලගෙන යැපෙන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒක හොඳටම තේරෙනවා සතර පෙර නිමිති දැකලා ආසන්නතම හේතුව විදියට සතර පෙර නිමිති දැක්ක කියලා කියන්නේ. එතකොට ඒකෙත් පැවිද්දෙක්ගේ ස්වરૂපයක් සහිතව පාත්‍රයක් අතින් ගත්ත කෙනෙක් දැකලා තමයි පැවිදි වුණා කියලා කියන්නේ. එතකොට ඒක දෙවිවරු කරා කියලා කියනවා. කොහොම වුණත් ඒක 아무තු දෙයක් නෙමෙයි. ಭಾರತೀಯ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායක් තිබුණා. ඒක දානයත් 아무තු දෙයක් නෙමෙයි. සීලයත් 아무තු දෙයක් නෙමෙයි. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ අටසිල් සමාදන් වීමේ ක්‍රම තිබිලා තියෙනවා. ඔය මායා බිසව පවා බෝධිසත්වයන් මව කුස පිළිසිඳ ගනිදී අම්මා සිල්වත් වෙන්න ඕන කියනවනේ. ඒකට ඊටාම සිල්වත්ව අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඉද්දී තමයි බෝධිසත්වයන් මව කුස පිළිසිඳ ගන්න කියනවා. ඒතර සීලය කියන එකත් සමකාලීන ಭಾರತයේ තිබිලා තියෙනවා. පන්සිලුත් තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කරන්නේ එක පැත්තකින් මේ බුදු කෙනෙකුගේ දාර්ශනික අර්ථය ගත්තාම ಭಾರತයේ තිබ්බ සමකාලීන ඉගැන්වීම් වලට අලුත් අර්ථකථන දීමක් කළා. ඒව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒවට නව අර්ථකථන දෙන ගමන් උන්වහන්සේ පරිස්සමට නිවන් මඟ කියාගෙන ගියා. ඒකට සීලය කියන එකත් බුදු කෙනෙක් පෙන්නපු අමුතුම එකක් නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේ පහළ වෙන්න කලිනුත් සීලයක් තිබිලා තියෙනවානේ. භාවනාවත් 아무තු දෙයක් නෙමෙයි. ඇයි? අෂ්ට සමාපත්තිලාභී විවිධ ශ්‍රමණ කණ්ඩායම් හිටියා. දැන් ඔබ දන්නවා ආලාර කාලාම්බ වගේ අය, උද්දකරාම පුත්ත වගේ අය, සමහර අය අරූපාවචර ධ්‍යානත්, ඒ කියන්නේ නීම සංඥානා සංඥායතනෙ පවා තාම හොඳින් පුහුණු කරලා තිබුණා. ඒතර මේ කියන ඒවා ටික ඔස්සේ සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතේ ගෙවන එක වරදක් නෑ. මොකද එකපාරම මේ කෙලෙස් සහිත ජීවිතේ ඉඳලා නිකෙලෙස් වෙනවා කියලා දෙයක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ සම්පූර්ණයෙන්ම, ඒ කියන්නේ සමාපatti උපදවාගත්ත ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි, සම්පූර්ණයෙන්ම මේ ජාලයෙන් ගැලවිලා යන නිකෙලෙස් වෙන හිතක් හදාගන්න විදිය ගැන කියලා දෙන්නයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ නිරෝධ සමාපත්තියට සමවැදෙන ශ්‍රාවකෙක් හදන්නයි. සීලයක් දියුණු කරන පිරිසක් හදන්න නෙමෙයි. ඒගොල්ලොන්ගේ සීලයයි බුදුරජාණන් වහන්සේගේ සීලයයි වෙනස් වෙන්නේ. ඒගොල්ලෝ සංසාරයට උදව් වෙන සීලයක් දියුණු කරා. බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් ගැලවෙන විදියට සිල් රකින්න ඉගැන්නුවා. ලෝකයේ අෂ්ට සමාපatti තියදී බුදුරජාණන් වහන්සේ 9 වෙනි සමාපත්තියක් එකතු කළා, නිරෝධ සමාපත්තිය කියලා. ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන එකක් බුදුරජාණන් වහන්සේට කියන්න උවමනාව තිබ්බේ. උන්වහන්සේ වැඩි හරිය ලස්සනට කරලා තියෙනවා. යම් ශ්‍රාවකයෙක් ඒ වැඩපිළිවෙල තුල ජීවමාන වුණොත් එයා නිකලෙස් වෙනවා. දැන් අද මම මේ දේශනා කරන දේශනාවත් ඔබට ඉතාම වැදගත් වෙයි. මේකට සමහර තැන් ගැඹුරුයි. මම පුළුවන් තරම් සරල කරලා කියන්න උත්සාහ කරනවා. හේතුව තමයි දැන් මේ වැඩසටහන, මේ දේශනාවත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව ඉන්න පිරිසක් කරන නිසාත් බොහෝ විදේශ රටවල් වල ඉන්න අය ඇත්තටම අවංකව හිත නිවා ගන්න කැමැත්තකුත් තියෙන නිසා අපේ අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දේශනා කීපයක් සිද්ධ කරපු පින්නතුන් නිසා ඔවුන්ට ඊටාම ප්‍රබුද්ධ වැදගත් වන ඊටාම අර්ථ සම්පන්න වන මේ දේශනාව ප්‍රායෝගිකව බුදුදහම භාවිතා කරන්න උදව් වෙයි. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 50 වෙන් කරපු කොටස් තියෙන්නේ. ඒකේ අවසාන සූත්‍ර 50ට කියනවා මේ උපරිපන්නාසකය කියලා. අන්තිම සූත්‍ර 50. උපරිපන්නාසකයේ තියෙනවා විභංග වර්ගය කියලා වර්ගයක්.
ඒ විභංග වර්ගයේ තියෙනවා පින්වත්නි මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය කියලා සූත්‍රය. මොකක්ද දේශනාවේ නම? මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය. මොකද්ද මේ බද්දේ කරත්ත කියලා කියන්නේ? බද්දේ කරත්ත කියලා කියන්නේ පින්වත්නි ඒක හරි ලස්සන වචනයක් ධර්මයේ තියෙන. බද්දේ කරත්ත කියන එක පිළිබඳ ගොඩාක් දෙනෙක්ගේ විවිධ අර්ථ තියෙනවා. නමුත් මේ බද්දේ කරත්ත කියන එකට වඩාත් කිට්ටු අදහස තමයි භද්‍ර වූ, ඒ කියන්නේ භද්‍ර කියන්නේ පාලියෙන් යහපත් කියන එක. යහපත් වූ සුන්දර රාත්‍රිය කියන අදහස. වඩාත් කිට්ටු අදහස ඒක තමයි. ඒතකොට බද්දේ කරත්ත සූත්‍රයේ අර්ථය තවත් අපි ඉස්සරහට තේරෙනවා අපි කතා කරන යද්දී. දැන් මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්වත්නි රජගහනුවර. රජගහනුවර බුදුරජාණන් වහන්සේට පූජා කරපු ආරාම සංකීර්ණයක් තිබුණා. තනින් තැන ගොඩක් ආරාම තිබුණා. ඒ ආරාම අතර එක ආරාමයක් තිබිලා තියෙනවා මේ තපෝදනාරාමය කියලා. ඒ තපෝදනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ. තපෝදනාරාමයේ තමයි ওই තපෝදා කියන නදිය පහළට ගලන්නේ. තපෝදා කියන නදිය තපෝදා කියලා කියන්නේ මේ ඒ පුංචි නදියක් ඒක උණු වතුර තිබිලා තියෙන්නේ. ඔය ලංකාවේ උණු වතුර වලින් තියෙන්නේ. ඒ වගේ තපෝදා නදිය කියලා කියන්නේ උණු වතුර තමයි ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ තපෝදා නදිය කිට්ටුව තිබ්බ නිසා ඒකට තපෝදාරාමය කියලා කියන්න ඇති. මේ කාලේ හිටියා මේ බොහොම සුන්දර හාමුදුරුව කෙනෙක්. ඒ උන්වහන්සේ පින්වත්නි මේ යහපත් වූ එක් රාත්‍රියක් ගැන වදාළ දේශනාවට මුල් වෙන හරිම ලස්සන සිද්ධියක් තියෙනවා. අලුතෙන් පැවිදි වෙච්ච හාමුදුරුව කෙනෙක්. ඒ අලුතෙන් පැවිදි වෙච්ච හාමුදුරුව උදේම නැගිටලා දවසක් අර තපෝදා කියන නදිය ළඟට ගියා. ඒ නදිය ළඟට ගිහින් උන්වහන්සේ නදියේ සිවුර අයින් කරලා දෙපොට සිවුරක් පැත්තකින් තියලා ඒකට කියන්නේ තනි සිවුරෙන් ඉන්නවා කියලා. කියන්නේ අඳනේ විතරක් ඇඳගෙන උන්වහන්සේ අර පාන්දර අරුණෝදේ නැගින්න කලින් උන්වහන්සේ පෑන් පහසු වෙන්න ලෑස්ති වුණා. එතකොට උන්වහන්සේ පෑන් පහසු වෙන්න ලෑස්ති වෙනකොට පින්වත්නි මේ හාමුදුරුවෝ දැන් නාන්න ලෑස්ති වෙනකොට පාන්දරයි ඒ පාන්දර මේක දේවතාවෙක් මේ හාමුදුරුවෝ ළඟ පෙනී හිටියා. පෙනී ඉඳලා එක ප්‍රශ්නයක් ඇහුවා. තුවං පනාවුසෝ දාරේසි බද්දේ කරත්තස්ස උද්දේ සංච විභංගංච ශ්‍රමණයන් වහන්සේ ඇවැත්නි දෙවිවරුත් එහෙම කතා කරලා තිනවා. ඇවැත්නි මේකේ තියෙන්නේ ඇවැත්නි කියලා. ඇවැත්නි ඔබ වහන්සේ යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන විදිය ගැන දන්නවද කියලා ඇහුවා. ඒකේ මේ උද්දේශංච කියලා කියන්නේ මේ වචන තේරුම දන්නවද? විභංගංච කියන්නේ බෙදලා වෙන් කරලා විස්තර කරපු එක දන්නවද කියලා ඇහුවා. එතකොට අර හාමුදුරුව අලුත පැවිදි වෙච්ච කෙනෙක් නේ. ඒ හාමුදුරුවගේ නම සමිද්දි කියලා. සමිද්දි කියලා කියන්නේ මේ ඊටාම ලස්සන රූපයක් තිබිලා තියෙනවා. බොහොම සමෘද්ධමත් රූපයක් තිබ්බ නිසා තමයි උන්වහන්සේට සමිද්දි කියලා කියන්නේ. එතකොට එතන තපෝදා නදිය ගලාගෙන යනවා. උන්වහන්සේ තපෝදා නදියෙන් පෑන් පහසු වෙනවා පාන්දර 4ට විතර උණු වතුරනේ. එතකොට පෑන් පහසු වෙන අතර එක දේවතාවෙක් පෙනී ඉඳලා ඇහුවා ශ්‍රමණයන් වහන්සේ යහපත් වූ එක් රාත්‍රියක් ගැන ඔබ වහන්සේ දන්නවද? ගත කරන විදිය දන්නවද? එහෙමත් නැත්නම් ඔබ වහන්සේක වචන තේරුම දන්නවද? විභංගංච විස්තර කරපු එක දන්නවද කියලා ඇහුවා. එතකොට අර සමිද්දි හාමුදුරුව අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඒ හාමුදුරුව ගොඩාක් කල් ධර්මයක් පුහුණු කරපු කෙනෙක් නෙමෙයි. පැවිදි ජීවිතයේ අත්දැකීම් නැහැ. එතකොට අර දේවතාවාට කියනවා පින්වත් දේවේන්ද්‍රය මේ මම දන්නේ නැහැ කියනවා. මම මේ ಉದ್ದೇಶය ගැන මම දන්නේ නැහැ. මොන ಉದ್ದೇಶයේද? යහපත් වූ එක් රාත්‍රියක් ගැන යහපත් වූ එක් රාත්‍රියක් වාසය කරන්නේ කොහොමද? එහෙම ජීවිතයකට විවෘත වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ඇහුවා දේවේන්ද්‍රය ඔබ දන්නවද කියලා. එතකොට ඒ දේවතාවා කියනවා නෑ මම දන්නෙත් නෑ කියලා. ඊට පස්සේ යනවා හොඳයි ඔබ වහන්සේ විභංගේවත් දන්නවද? විස්තර වශයෙන්වත් නාම මාත්‍ර කියන්න දන්නේ නැති කෙනෙක් විස්තර කියන්න පුළුවන්. දැන් අපි සමහර වචන ගැන දන්නේ නැහැ. නමුත් මේ වචන තේරුම් ගන්න පුළුවන් විදිහට වටේ කාරණා ටිකක් කියන්න පුළුවන් නේද? එතකොට මේ දේවතාව අහනවා හොඳයි ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ එහෙනම් විභංගේ දන්නවද කියලා අහනවා. මොන විභංගේද?
යහපත් වූ එක් රාත්‍රියක් ගත කිරීම පිළිබඳ විභංගය දන්නොත්. එතකොට අර හාමුදුරුවෝ කියනවා නෑ නෑ මම විභංගය දන්නෙත් නෑ. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ අහනවා එහෙනම් දේවේන්ද්‍රය ඔබ විභංගය දන්නවද? අනේ හාමුදුරුවනේ මන් දන්නෙත් නෑ කියනවා. එහෙම කියලා මේ දැන් දේවතාව දන්නෙත් නෑ. මේ දේවතාව මෙහිම අදහසක් දැනගෙන තමයි ඇවිල්ලා අහලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දේවතාව දන්නෙත් නෑ. දැන් මේ හාමුදුරුවෝ දන්නෙත් නෑ. එහෙම කියලා මේ දේවතාවා කියනවා ශ්‍රමණයන් වහන්සේ ඒක ඉගෙන ගන්න කියනවා. හාමුදුරුවනේ ඒක හොඳට ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තේ නැත්නම් ඔබ වහන්සේට යහපතක් නෑ. ආර්ය වූ බ්‍රහ්මචර්යාවට උදව්වක් වෙන්නේ සුන්දර වූ රාත්‍රියක් ගත කරන විදිය ගැන දැනගන්න කියනවා. ඒක දන්නේ නැත්නම් ඔබ වහන්සේට ආර්ය ඒකේ ඒ සූත්‍රයේ තියෙනවා ඔබ වහන්සේට ආර්ය වූ බ්‍රහ්මචර්යාවට ඔබ වහන්සේ විවෘත වෙන්නේ නෑ. ඒ නිසා ඔබ වහන්සේ හොඳට ඉගෙන ගන්න. ඒක තමයි මාර්ගය කියනවා. මාර්ග බ්‍රහ්මචර්යාව ඒක තමයි කියනවා. එහෙම කියලා මේ දේවතාව අතුරුදහන් වුණා. අතුරුදහන් වුණා මේ හාමුදුරුවෝ ඉතින් නාන ගමන් කල්පනා කරන්න ඇති. දැන් මේ උණු වතුර ගලාගෙන එනවා උණු වතුරෙන් නානවා තපෝදාන නදී නාන ගමන් කල්පනා කළා මේ මොකද්ද මේ කිව්වේ? මන් දන්නේ නැහැ නේ මේක. මේ බද්දේ කරත්තයක් යන මන් දන්නේ නැහැ. එදා උදේම පින්වත්නි ඉතින් පාත්‍ර සිවුරු අරගෙන කෙලින්ම අර තපෝදාරාමේනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ එහෙම ගියා ආරාමෙට. ආරාමෙට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එක පැත්තකින් වාඩි වෙලා කිව්වා ස්වාමීනි මම උදේම පෑන් පහසු වෙන්න ගියා තපෝදා නදියට. ගියාම එක දේවතාවෙක් මන් ළඟ පෙනී ඉඳලා කිව්වා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ මේ යහපත් එක් රාත්‍රියක් ගත කිරීම ගැන ඊට අදාළ ප්‍රතිපදාවක් දන්නවද ඇහුවා. මම කෝ දන්නේ නැහැ කියලා මම යාගෙන් ඇහුවා. ඊට පස්සේ එයත් කෝ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේ දන්නවද උද්දේශය වචනේ තේරුමවත් වචනයක්වත් දන්නවද? දන්නේ නැහැ කිව්වා. මම එයාගෙන් ඇහුවා එයත් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ස්වාමීනි මම යාගෙන් මගෙන් එයා ඇහුවා ඔබ වහන්සේ විභංගය දන්නවද? ඊට පස්සේ මම කිව්වා විභංගය දන්නේ නැහැ කියලා. ඊට පස්සේ දේවතාවගෙන් මම ඇහුවා එහෙනම් ඔයා දන්නවද විභංගය? ඒතකොට මේ දේවතාවත් කිව්වා මම විභංගය දන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ ස්වාමීනි මට කිව්වා ආර්ය බ්‍රහ්මචර්යාවට මාර්ග බ්‍රහ්මචර්යාවට උදව් වෙන්නේ බද්දේ කරත්තයයි. ඔබ වහන්සේ ඔහොම නිකන් ඉන්න එපා එක අහගන්න කිව්වා. මොකක්ද අහගන්න කිව්වේ? උද්දේශයත් විභංගයත් අහගන්න කිව්වා. එහෙම කියලා ඉතින් මේ හඳුරු විස්තරේ කිව්වහම බුදුරජාණන් වහන්සේ මතක් කළා ආයෙනම් භික්ෂුව අහගන්න කියනවා. එහෙනම් හොඳට අහගන්න කියනවා. අතීතං නාන් වාගම්මේය. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරනවා මේ යම් ශ්‍රාවකෙක් යම් කෙනෙක්ගේ ජීවිතේ හැම වෙලාවකම මේ අතීතයේ කෙලෙස් වැగిරෙන විදියට කල්පනා කරන්නේ නැත්නම් ඒ කියන්නේ අතීතයේ ආශ්‍රවත් එක්ක ගනුදෙනුවක් නැත්නම් ඒ වගේම තමයි ඒ ආශ්‍රව වැඩෙන විදියට Tamanගේ ආස්වාදේ හදාගෙන නැත්නම් කියන පරණ එකකට අතීතයට එහෙම ආස්වාදයට බැඳිලා නැත්නම් එහෙම යාගේ ජීවිතේ ගෙවන්නේ නැත්නම් ඒ වගේම තමයි ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අනාගතයටත් ප්‍රපංච ලෝකයක් වැඩෙන විදියට කෙලෙස් වැగిරෙන විදියට ආස්වාදයට යන්නේ නැත්නම් අනාගතයට යන්නෙත් නැහැ අතීතයට යන්නෙත් නැහැ ඒ විදියට දිවි ගෙවනවා නම් එතකොට එයා තමයි සම්පූර්ණයෙන්ම ආශ්‍රව නැති කළා කියලා කියන්නේ හේතුව තමයි බුදුරජාණන් ශ්‍රීලංක හේතුව කියනවා මහණෙනි අතීතයේ පරණ වෙච්ච එකක් අනාගතේ තාම ඇවිල්ලා නැහැ ඒ නිසා මේ මොහොත තුල සිහියෙන් ඉන්න එක තමයි මේ මොහොතේ තුල සිහියෙන් වාසය කරන එකට කියනවා බද්දේ කරත්ත කියලා ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පච්චුප්පන්නා චියෝ ධම්මං තත්ත විපස්සති. උන්වහන්සේ මතක් කරනවා වර්තමානයේ ස්කන්ධයන් පිළිබඳ. දැන් මේ වචන තේරුම තමයි ඉස්සෙල්ලම කියන්නේ. වර්තමානයේ ස්කන්ධයන් පිළිබඳ අනිත්‍යානුපස්සනා වශයෙන් විදර්ශනා කරනවා නම් යම් ශ්‍රාවකෙක් අන්න එයාගේ රාගය විසිරීලා යනවා. කොහොමද? ස්කන්ධයන්ගේ යථා ස්වභාවය විදර්ශනා කළොත් එයාගේ රාගය විසිරීලා යනවා. ඔන්න දෙවෙනි කාරණේ කිව්වා. එතකොට මේ වැඩපිළිවෙල මහණෙනි අදාදම කරගන්න. මේ වෙලාවේ කරගන්න කියනවා. ඇයි? කෝජඤ්ඤා මරණංසුවේ. ඒ කියන්නේ හෙට මැරෙයිද දන්නේ නැහැ. ඒවං විහාරං ආතාපි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඔන්න ඔය විදියට හැසිරෙන කෙනා රෑ දවල් දෙක ඊටාම සැහැල්ලුවෙන් ගෙවලා දානවා.
එතකොට එයාගේ ජීවිතේ අලසකමක් වැඩෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම නිකලස් බවට පත් වෙනවා කියලා ඔච්චරයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා වැඩම කරලා දෙනවා. ඒතර මේක අහගත්ත මේ හඳුරන්න විභංගය අහගන්න බැරි වුණා. දැන් කල්පනා කළා මේ මහා මුතු කතාවක් කිව්වා. අතීතයට ප්‍රපංච ලෝකයකට යන්නත් එපා, අනාගතයට යන්නත් එපා. මේ වෙලාවේ සිහියෙන් ඉන්න කිව්වා. ඊට පස්සේ මේ වෙලාවේ සිහිය පවත්වන ශ්‍රාවකෙක් හැම වෙලාවකම ලෝකේ මේ යථාර්ථයට විවෘත වෙනවා කිව්වා. ඒකට ප්‍රධාන හේතුවක් කිව්වා අතීතයට එකතු වෙලා ඉවරයි, අනාගතය ඇවිල්ලා නැහැ කිව්වා. අදාදම මේක කරන්න කිව්වා, හිත මැරෙයිද දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා පච්චුප්පන්නාචේ ධම්මං තත්ත විපස්සති. හැම වෙලාවකම වර්තමාන ස්කන්ධයන්ගේ අනිත්‍යානුපස්සනාවෙන් විපස්සනා කර කර විදර්ශනා කර කර ඉන්න කිව්වා. ඒතකොට රාගය විසිරෙන්නේ නැහැ කිව්වා. මේ පොඩි වචන ටිකක් උන්වහන්සේ මතක් කළේ. එතකොට ඒ විදිහට ආතාපි උන්වහන්සේ මතක් කරන ඒවං විහාරي ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියට. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යම් කෙනෙක් ඒ විදිහට ජීවිතේ පවත්වාට පස්සේ යාගේ දිවා රාත්‍රී අලසකමක් නැතුව බොහෝම සැහැල්ලුවෙන් ගෙවිලා යනවා කිව්වා. ඒ විදිහට ඇලිලා වාසය කරන්නේ මුනිවරු කිව්වා. එච්චරයි. දැන් ඕක අහගන්න කෙනෙක් නැහැ. දැන් විස්තරව අහගත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ওই කියපු කතාව අහගන්න විදියක් නැති වුණ නිසා මේ හාමුදුරුවෝ මොකද කළේ? හොඳම දේ තමයි දැන් මේක කාගෙන්ද අහගන්න. දැන් ಉದ್ದೇಶය දන්නවනේ. මේක විස්තර කරලා කාගෙන්ද අහගන්නේ කියලා ඔන්න උන්වහන්සේට කල්පනා වුණා. විස්තර කරලා කොහෙන්ද අහගන්නේ, කාගෙන්ද අහගන්නේ කියලා දැන් මෙහාරෝ කල්පනා කළා. කල්පනා කරනකොට මේ හොඳට ධර්මයේ විස්තර කර කියන දක්ෂ ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි පින්වත්නි මහා කච්චායන මහරහතන් වහන්සේ. විභංගයට නම් මහා කච්චායන මහරහතන් වහන්සේ හරි දක්ෂ කෙනෙක්. ඒ කියන්නේ මොකක් හරි අකුලනා කියපු දහම් පදයක් විභංගයට විභංග කියන්නේ විභංග සූත්‍ර ගොඩාක් තියෙනවනේ. විභංග සූත්‍ර දක්ඛිනා විභංග දානීය විස්තර කරලා කියනවා. චුල්ල කම්ම විභංගේ කර්මී විස්තර කරලා කියනවා. ওই විදිහට මහා කම්ම විභංගේ මේ විදිහට විභංග කියලා කියන්නේ විස්තර කර කියනවා. දක්ඛිනා විභංගේ ඊට පස්සේ සත්‍ය විභංගේ සත්‍ය විභාග කරලා කියනවා. උද්දේශතර දක්ඛින සත්‍ය විභංග සූත්‍රයේ විභාගේ නම් ඒකේ ಉದ್ದೇಶය මොකද්ද පින්වත්නි? ಉದ್ದೇಶය තමයි පළවෙනි දේශනාව මොකද්ද? පළවෙනි දේශනාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුලින්ම උන්වහන්සේ එදා පස්වග මහණුන් මුල් කරගෙන දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒක තමයි ಉದ್ದೇಶය. ඒක අකුලලා කිව්වේ. ඒකට විස්තර කර කියපු එක තමයි සත්‍ය විභංග සූත්‍රය. ඒතර සත්‍ය විභංග සූත්‍රයේ කලේ කවුද? සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් මේ විදිහට බලනකොට අපිට තේරෙනවා හරි ලස්සන දෙයක්. දැන් මේකේ විභංගය විස්තර කර අහගන්න එක තමයි දැන් හොයන්නේ. කාගෙන්ද විස්තර කර අහගන්නේ කියලා දැන් කල්පනා කළා. එතකොට මතක් වුණා කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේනි විස්තර කරලා කියන්න දක්ෂ. හොඳම දේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහින් මේ ධර්මයේ දැනගන්නවා කියලා අදහසක් ආවා. ඒ දැනගෙන තමයි පින්වත්නි උන්වහන්සේ කෙලින්ම ආයත් පාත්‍ර සිවුරු ටිකක් අරගෙන මහා කච්චායන මහරහතන් වහන්සේ යම් තැනකද එතනට ගියා. එතන ගිහින් උන්වහන්සේටත් වන්දනා කරලා එක පැත්තකට වෙලා ඇහුවා මේ ස්වාමීනි මහා කච්චායනයන් වහන්සේ මම අද උදේ පෑන් පහසු වෙනකොට එක දේවතාවෙක් ඇහුවා මේ යහපත් වූ එක් රාත්‍රියක් ගෙවන්නේ කොහොමද කියලා ওই විස්තරي ඔක්කොම කියනවා. ඊට පස්සේ මම දන්නේ නැහැ කිව්වා. එයාත් දන්නේ නැහැ කිව්වා. මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා. උන්වහන්සේ මට මතක් කළා මේ අතීතං නාන්මාගමෙය්‍ය නප්පටින් කංකේන අනාගතං. පින්වත් භික්ෂුව තමන්ගේ ජීවිතය තුළ හැම වෙලාවකම නුවණින් අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව යම් ශ්‍රාවකෙක් දිවි ගෙවනවා නම් එයාගේ ජීවිතය තමයි බද්දේ කරත්ත කියලා කියන්නේ. හේතුව තමයි අතීතයට එකතු වෙලා අනාගතයේ තවම ඇවිල්ලා නැහැ. ඒ නිසා වර්තමානයේ අනුපස්සනා වශයෙන් විදර්ශනා කරනවා නම් එයාගේ රාගය විසිරීලා යනවා. ඒක අදාදම කරන්න ඕන කිව්වා. හෙට කරන්න එපා කිව්වා. හෙට එක කියලා එකක් ඇත්තටම තියනවද නැද්ද දන්නේ. ඒවන් විහාරි ආතාපි කෙලස් තවන වීරියෙන් එහෙම කරගෙන ඉන්න කිව්වා. එතකොට යා කම්මැලි නොවි අලස නොවි ධර්මයේ ජය ගන්නවා කියලා කිව්වා.
මේකේ විස්තරي මට අහගන්න බැරි වුණානේ කියලා කිව්වා. කාගේ අතින්ද මේ කියන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ අතින්. ඒතර මහා කච්චායන මහරහතන් වහන්සේ මොනවා කියන්නේ නැද්ද? දැන් බලන්න මේ කාලේ රහතන් වහන්සේලාගේ ස්වභාවය හරි සුන්දරයි. ඒ රහතන් වහන්සේලා. දැන් ඉන්නව රහත් වෙන්නා සෝවාන් වුණා කියලා කියනවට වඩා හරි සුන්දරයි එයාගේ චරිත. එතකොට අර මහා කච්චායන හාමුදුරුවෝ කියනවා අනේ ආයුෂ්මතුනි මෙහි ආවේයයි. මෙහි ආවේ අපරාධෙනි. ඒක හරියට අරටුව හොයාගෙන යන මිනිහෙක් අරටුවත් අතහැරලා. අරටුව හොයාගෙන යන මිනිහෙක් කඳත් අතහැරලා. පොතුත් අතහැරලා. කොළවල කොළ අතුවල අරටුව හොයනවා වගේ වැඩක්. දැන් මේ කවුද කියන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ. ආයුෂ්මතුනි අරටුව හොයාගෙන ගිය මිනිහෙක් අරටුවත් අතහැරලා ඊට පස්සේ කඳත් අතහැරලා පොතුත් අතහැරලා සම්පූර්ණයෙන්ම අර අතුවල අරටුව හොයනවා වගේ වැඩක් ඔය කරන්නේ. ඕක අපගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහගන්න ඕනේ. ඕක ශාස්ත්‍රුන් වහන්සේනේ දන්නේ. ඕක දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේනේ. මගෙන් අහන එක කොළ අතුවල අරටුව හොයනවා වගේ වැඩක්. දැන් බලන්න මේ අවබෝධයටපත් වුණ අය ශාස්ත්‍රු ගෞරවයට තමයි මුල් තැන දෙන්නේ. දැන් අද යම් කෙනෙක් අවබෝධ වුණා කියලා කියනවනම් එයා තමන්ම හොවා දක්වනවනේ. මට තමයි අවබෝධ වුණේ, මට තමයි තේරෙන්නේ, මාත් එක්ක කාටවත් බෑ. ඒ වගේ තමන්ම හොවා දක්වන ගතියක් තමයි අද ඔය අවබෝධය. ඒකෙන් කියවෙන එක දෙයක් තමයි ඒගොල්ලන්ගේ අවබෝධයේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු රහතුන්ගේ අහලකවත් නැහැ කියන එක. කිට්ටුවකවත් නැහැ කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඇයි මේ සැබෑ රහතන් වහන්සේලා ගැන මේ හොඳට තේරෙන මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය. උන්වහන්සේ හොඳටම විස්තරය දන්නවා. ඒත් කියනවා අරටුව හොයාගෙන ඇවිල්ලා අරටුවත් අතහැරලා කඳත් අතහැරලා පොතුත් අතහැරලා මුළුත් අතහැරලා අතුවල අරටුව හොයනවා වගේ වැඩ මගින් ඕක අහන එක. හේතුව අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඕක දන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඕක දකින්නේ. එතකොට අරහාමුදුරුවෝ කියනවා අර සමිද්දි කියන හාමුදුරුවෝ කියනවා ඇත්ත ඇත්ත ඔබ වහන්සේ කියන කතාව. අපගේ බුදුරජාණන් වහන්සේ තමයි ඒක දන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඒක දකින්නේ කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ ඒක දකිනවා, ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා. හැබැයි මෙහෙම එක්කුත් තියනවා කියනවා. කොහොමද? ඔබ වහන්සේ විභංගයක දක්ෂයි කියලා දාම් සභාවේදී අහලා තියෙනවා මම. මට ඇහිලා තියෙනවා ඔබ වහන්සේ විභංග දේශනාවට හරිය දක්ෂ කෙනෙක් කියලා. ඔබ වහන්සේ කියන කතාව ඇත්ත තමයි. ශාස්ත්‍රුන් වහන්සේට තමයි තේරෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ තමයි දන්නේ. හැබැයි දහම් සභාවේ බුදුරජාණන් වහන්සේම ඔබ වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා මම අහගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා මහා කච්චායනයන් වහන්සේ මට කියන්න කියනවා. මම මේ ඔබ වහන්සේ ළඟට ආවේ ඒකයි. එහෙනම් අහගන්න කියනවා. හොඳට මානසිකාරය කරන්න කියනවා. වාසිස්සාමිති මම දේශනා කරන්නම් කියනවා. එහෙම කියලා උන්වහන්සේ මතක් කරනවා. ඔන්න බලද මේක තමයි වැද්දගත්ම කොටස. මේව හරිය ගැඹුරුයි සමහර ඒවා. නමුත් හොඳට කල්පනා කළොත් තේරෙනවා. පින්වත්නි අතීතයට කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනෝනේ අතීතං නාන්වාගමෙයි කියලා. ඒ කියන්නේ හැම වෙලාවක අතීතයට යන්න එපා කියපු එක. අතීතයට යනවා කියලා කියන්නේ මෙන්න මේකයි. අතීතයේ දැකපු යම් රූපයක් තියනවාද හොඳට අහගන්න. අතීතයේ දැකපු යම් රූපයක් තියනවාද? එතකොට ඒ රූපේ දැක්ක ඇසක් තියනවාද? එතකොට ඇහැයි රූපයයි දෙක එකතු වුණාට පස්සේ තමයි ඇසේ විඥානය හටගන්නේ. ඇසේ විඥානය හටගත්තේ නැත්නම් ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැයි රූපයයි ඇහි විඥානය කියන ওই තුනම එකතු වුණාම ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශය කියලා. ස්පර්ශ වුණාම විඳින්න පටන් ගන්නවා. පස්සපච්චය වේදනා. වේදනා කරන්න ගියාම සාමාන්‍ය ලෝකයේ කෙනෙක් යම් වේදනාවටත් ආසා කරන්න පටන් ගන්නවා. ඔකට මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ යම් වේදේති තං සංජානාති කියලා. වේදනාවටත් ආසා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අතීතයේ දැකපු රූපේ මතක් කර අතීතයේ අනේ මට මෙහෙම ඇහැක් තිබ්බ නේද කියලා අතීතය ගැන හොල්ල ඉන්නවනම් එයා අතීතයේ තුල නන්දි රාගය හදනවා කියනවා. ඒතර අතීතයේ දැකපු රූපේ කෙරෙහි, අතීතයේ අහපු ශබ්දයේ කෙරෙහි, අතීතයේ දැනිච්ච ගඳ සුවඳ කෙරෙහි, රසය කෙරෙහි, ස්පර්ශය කෙරෙහි, මනස මුල් කරගත්ත ධර්මයේ කෙරෙහි
මෙන්න මේ බාහිර අභ්‍යන්තර ඒ කියන්නේ අභ්‍යන්තර ක්‍රියාවලියත් බාහිර ක්‍රියාවලියත් කියන මෙන්න මේ කොටස් දෙකටම. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන දේවල් වලට ආරම්මන වශයෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතීතයේ දැකපු දේවල් ආය හාර උස්සවස් අනේ ඒ කාලේ මට මෙහෙම රූපයක් තිබ්බා. මට මේ විදිය හඬක් තිබුණා. මම මේ ඒවා ඇහුවා. කියලා අතීතයේම හාරවුස්සවුස්ස යම් ශ්‍රාවකෙක් වර්තමානයේ ඉන්නවා නම් ඊට පස්සේ ඒවා විඳින්න හදනවා නම් ඒවා නිසා නන්දිරාගය හදනවා නම් ඒවා ආස්වාදේ කරන්න හදනවා නම් ඒකට කියනවා අතීතයට හිත ගෙනින් අතීතේ උපාදානය කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යම් ශ්‍රාවකෙක් අනාගතයට ප්‍රපංච හදනවා නම් ඒ කියන්නේ මගේ ඇහැ මෙහෙම වෙනවා නම් හොඳයි. මගේ කන මෙහෙම වෙනවා නම් හොඳයි. මගේ දිව මෙහෙම වෙනවා නම් හොඳයි. මගේ ශරීරය මෙහෙම වෙනවා නම් හොඳයි කියලා අනාගතයට ප්‍රපංච ලෝකයක් හදා ගන්නවා. එතකොට අනාගතයේ අනේ මගේ ඇහැ මේ විදිහට මේ රූප දකිනවා නම් හොඳයි. මට මේ හඬවල් ඇහෙනවා නම් හොඳයි. කිය අනාගතයටත් ඉලක්ක හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අනාගතයට එහෙම හදන්න එපා කියන්නේ අනාගතයට ඇවිල්ලා නැහැ. ස්ථීරව අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. අද රාත්‍රියේ අවසාන රාත්‍රිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතීතයට හිත ගෙනියන්නෙත් නැහැ අනාගතයට ගෙනියන්නෙත් නැහැ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් ආවර්ජනය කර දැන් ගොඩාක් දෙනෙක් ඔය වෙඩින් ෆොටෝ එක එහෙම දිහා බලාගෙන ඒකනේ කරන්නේ. ඒ කියන්නේ හරි ආසාවෙන් අර පරණේව මතක් කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා පරණ එකට අත්හැරලා දාන්න හේතුව තමයි පරණ වෙලා ඉවරයි. ඊට වඩා දැන් මේකේ ලස්සන ධර්මයක් තියෙනවා. අනාගතේ තවම ඇවිල්ලා නැහැ. ආපු නැති අනාගතයක් ගැනත් ඕනෑවට වඩා ඔළුවට ගන්න එපා. ඒ නිසා වර්තමානයේ තුල ඉන්න කියන. ඊට පස්සේ උන්වහන්සේ එක තැනක කියනවා වර්තමානයත් අතහැරලා දාන්න කියලා. ඒ කියන්නේ වර්තමානයත් අතහැරලා දාන්න කියලා. අර එක සර්කස් කාරයෙකුට එයා මේ උඩ එක උණ ගහක් උඩ කැරකිලා උණ ගහ උඩ හිට ගන්නවලු. එදා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා කියනවා දැන් උණ ගහක් ක්‍රියන් 60ක විතර උණ ගහක් උඩ මිනිහෙක් හිටගෙන ඉන්නකොට එයා ඔක්කොම අතහැරලා උණ ගහට සිහිය පිටවාගෙන ඉන්නේ. මොන තරම් සිහියෙන් ඉන්නවද උණ ගහ ගැන පින්වත්නි. එච්චර සිහියෙන් ඉන්න ශ්‍රාවකෙක් උණ ගහ ගැන එච්චර සංවේදී වෙච්ච ශ්‍රාවකෙක් මිනිස්සෙක් ඒ උණ ගහටම සිහිය පිටවාගෙන ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා උණ ගහ උඩ ඉන්න. ඒ කියන්නේ යා හුඟා කරණම් කීපයක් ගහලා උණ ගහ උඩ කෙලින් හිට ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ අතීතයත් අතහැරලා දාන්න කියනවා. අනාගතයත් අතහැරලා දාන්න. එතකොට යා අතීතය අනාගතය දෙකම අතහැරලා ඉන්නේ. දැන් අතීතය අනාගතය දෙකම අතහැරලා මේ මොහොතේ සිහිය තියාගෙන ඉන්නේ උණ බටේ උඩ. ඒතර උන්වහන්සේ කියනවා මේ වෙලාවෙත් සිහිය අතහැරලා මේ වෙලාවෙත් පංචස්කන්ධ ලෝකය අතහැරලා දාන්න කියලා. ඒතර දැන් පින්නත් මේක ඇත්තටම වෙන්නේ පංචස්කන්ධ ධර්මයක ඇතිවි නැතිවි යාම. ඊට වඩා වෙන මොකක්වත් වෙන්නේ නැහැ. දැන් මේක හරි නීරස වගේ වෙන්නත් පුළුවන්. මොකද මේ දේශනා මේ වගේ එකක් ටිකක් ගැඹුරුයි. ඒතකොට මේ හැම වෙලාවකම වෙන්නේ වෙන මොකක්වත් නැහැ. ටීවී බලනවා කියලා වෙන මොකක්වත් නැහැ. දැන් ටීවී එක බලාගෙන ඉන්නකොට රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක්ගේ පංචස්කන්ධ ධර්මයක ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙනවා. ඔය ටෙලිනාට්‍ය බලනවනේ ඉදරයට. ඒතර ඒ බලනකොට මිනිස්සු හිතනවා මේ එළියේ තියෙන එකක් මේක කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඇතුලේ ක්‍රියාවලිය. දැන් බලාගෙන ඉන්නකොට ඔන්න චක්කු විඥානය පහළ වෙනවා. ඉතින් සෝත විඥානය චක්කු විඥානය පහළ වෙන්නේ ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ ඔන්න අඳුනගත්තා. මේ අහවල් නළුවනේ, මේ අහවල් නිලියනේ, මේ අහවල් තාට්ටියනේ, මේ අහවලා මේ කතාවනේ රඟපාන්නේ කියලා ඔන්න ඕක ඔළුවට ගන්න අඳුන ගන්නවා. සංඥා ස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ පින්වත්නි ඔන්න ඊට පස්සේ ඒකට අනුව සැප වේදනාවක් උපදින්න පුළුවන්. සමහර වෙලාවට මේ එදා කතාව ටික Tamanට අල්ලන්නේ නැහැ වගේ නම් දුක් වේදනාවක් උපදින්න පුළුවන්. ඒතර සැප වේදනාව තුළ රාගානුසයත් දුක් වේදනාව තුළ පටිඝානුසයත් අවිද්‍යානුසය මේ සැප දුක් රහිත වේදනාව තුළ අවිද්‍යානුසයත් වැඩිගෙන එනකොට අපිට තේරෙන්නේ වේදනාව තුළ අනුසය ධර්මයක් හිතේ වැඩෙනවා කියලා. ඒතර සමහරට ඔන්න ටීවී එකේ නාට්‍ය හොඳයි නම් ඔන්න සැප වේදනාවක් උපදින ඕන වේදනා ස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව චිත්ත චෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා හිතේ සංකාරස්කන්ධය. ඊට අනුව රූප ධර්මයන්ගේ වෙනස් වීමකුත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය සමහර නාට්‍යයෙන් බැලුවාම ටිකක් හිතට හොඳයි නම් රූප ධර්මයේ වෙනස් වීම වෙනවා. හරි උත්තේජනයක් තියෙනවා. හරිම ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. දුක් වේදනාවක් නම් සමහර විට ටීවී එක දිහා බලන අඬන මිනිස්සු ඉන්නවා. ඒතකොට එයාගේ බාහිර රූපකායෙත් වෙනස් වීම ඇති වෙනවා. ඒකට කියන්නේ චිත්තජ රූප කියලා අභිධර්මයේ. ඒ කියන්නේ රූප ධර්මයන් නැසුරෙන් නාම ධර්මයන් නැසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස් වීම ඇති වෙනවා.
ඇත්තටම වෙලා තියෙන්නේ මේ බාහිර රූපයක් බාහිර මේ ටෙලිනාට්‍යයේ තියෙන ප්‍රශ්නයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇත්තටම වෙලා තියෙන්නේ පින්වත්නි මගේ ඇතුලේ පංචස්කන්ධ ධර්මයක ඇතිවි නැතිවි යාමක් විතරයි වෙලා තියෙන්නේ. භාවනා කරනකොටත් ඕක තමයි වෙන්නේ. දැන් හිතන්න අපි හිතනවා බුදුහාරුන් ළඟ බුදුගුණ තියෙන්නේ කියලා. ඇත්තටම බුදුහාරුන් ළඟ බුදුගුණ නැහැ. හොඳට මේක ඒ කියන්නේ සම්පූර්ණ දුක ඉවර වෙන තැනටම නිවිලා යනකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියලා කෙනෙකුත් ඇත්තටම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තුල නෙමෙයි බුදුගුණ තියෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ මගේ ඇතුලේ මේ නාම ධර්මයන් වල ක්‍රියාත්මක වීමක් වෙන්නේ කියලා තේරෙනවා. කොහොමද වෙන්නේ හොඳට බලන්න. මම මේ කියන්නේ හොඳට කල්පනා කරොත් තේරෙන්නේ. ඔය බුදු ගුණ භාවනා කරනවා කියලා හිතන්නේ. ඔන්න භාවනාවට වාඩි වුණා. ඔන්න මනෝ විඥානේ පහළ වුණා. ඊට පස්සේ සමහරට සෝත විඥානේ පහළ වෙන්නත් පුළුවන්. ඉතින් බුදු ගුණ කරන්න පුළුවන්නේ. චක්කු විඥානේ පහළ වෙන්නත් පුළුවන්. පිළිමයක් ළඟ වාඩි වෙලා එහෙම බලාගෙන කළොත් චක්කු විඥානේ ඔන්න විඥානස්කන්ධය පහළ වුණා. ඊට අනුව හඳුනගත් අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි කියා බුදු ගුණ වෙන වෙනම අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඔන්න සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි ඔන්න සංඥා ස්කන්ධය පහළ වෙනකොට එයාගේ හිතේ වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. ඒතර භාවනාවක් වගේ කරනකොට නිරාමිස සුඛ වේදනාවක් උපදින්නේ. මොකද උපදින්නේ? නිරාමිස සුඛ වේදනාවක්. නිරාමිස සුඛ වේදනාවක් උපදිනකොට ඔන්න වේදනා ස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව චිත්තචෛතසික ධර්ම ටිකක් වැඩෙනවා. නාම ධර්මයන් ඇසුරෙන් චිත්තචෛතසික ධර්මයක් වැඩෙනවා. ශ්‍රද්ධාව වැඩෙන්න පුළුවන් හිතේ. ධර්ම විජේ බොජ්ජංගේ වැඩිගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර සංවේදීකමක් ඇති වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මෙච්චර බුදුගුණ වලින් යුක්තයි නේද කියලා උන්වහන්සේ ගැන පුදුමාකාර විදිහේ අසීමිත ගෞරවයක් හිතේ උපදින්න පුළුවන්. මේ මොනවද වැඩුණේ? මේ තමයි සංස්කාරස්කන්ධය. ඊට අනුව නාම ධර්මයන්ගේ වෙනස් වීමක් වෙනවා. දැන් භාවනා කරනකොට ඊටාම ප්‍රියමනාප බවක්, හරි ප්‍රබෝධමත් බවක්, කැළඹෙන්නේ නැති බවක් හිතේ ඇති වෙනවා. රුධිර සංසරණ වේගයේ අඩුවීමක්, ඊට පස්සේ හෘද ස්පන්දන වේගයේ අඩුවීමක්, කැළඹෙන එකේ අඩුවීමක් ඇඟින් ඒ කියන්නේ බාහිරව වෙනවා. ඒකට කියන්නේ නාම ධර්මයන් නැසෙන රූප ධර්මයන් වෙනස් වෙනවා. ඇත්තටම බලද්දී අපි බුදු ගුණ එළියට එව්වට වෙලා තියෙන්නේ මගේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවි නැතිවි යාමක් විතරයි. ඔය විදිහේ ක්‍රියාවලියක් නම් තියෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මහා කච්චායන හාමුදුරුවෝ කියන කතාව හරි වැදගත්. ඔන්න අතීතයටත් හදන්නේ ප්‍රපංච ලෝකයක්, අනාගතයටත් හදන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා වර්තමානයේ තුල දැන් සිහියෙන් ඉන්න කිව්වනේ. වර්තමානයේ තුල සිහියෙන් ඉන්නේ කොහොමද? ඒ කියන්නේ ඇහැට දකින්න දේවල් කෙරෙහි චන්දරාගයක් හදාගන්න නැතුව ඉන්නවා. කනට ඇහෙන ඒවා කෙරෙහි චන්දරාගයක් හදාගන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මේ ඔක්කොගේම වෙන ක්‍රියාවලිය අකුලලා කිව්වොත් එහෙම එක්කෝ දකින්නවා එක්කෝ ඇහෙනවා එක්කෝ දැනෙනවා. ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ. දැකීමක් හෝ ඇසීමක් හෝ දැනීමක් හැර ඊට වඩා දෙයක් නැහැ. මේක ඊටාම සියුම්ම බලනකොට තමයි තේරෙන්නේ මේකෙන් අපි හිතන විදිහ සාරයක් නැහැ කියලා. ඒතකොට සාරයක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි පින්වත්නි එයාට තේරෙන්නේ මම මේ හිතන විදිහ එකක් නෙමෙයි මේක කියලා. ඒතර උන්වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා වර්තමානයේ තුලත් අත්දකින්න සිද්ධි තුල අත්දකින්න ක්‍රියාවලිය තුල චන්දරාගයක් හදන්න එපා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ බුද්ධ ආදී රහතන් වහන්සේලාට තියෙන ප්‍රශ්න උන්වහන්සේලාගේ ක්‍රියාවලිය තමයි උන්වහන්සේලා ප්‍රපංච ලෝකයකට යන්නේ. දැක්කා කියන තැන නවතිනවා. ඇහුවා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා. දැන් අපිට එතනින් එහාට නවතින්න බෑ. එක්ක අතීතයටත් ප්‍රපංච හදනවා, අනාගතයටත් ප්‍රපංච හදනවා. ඒතකොට ඒ අනාගතයටයි අතීතයටයි ප්‍රපංච හදන ගමන් උන්වහන්සේ මතක් කරනවා බද්දේ කරත්ත යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන්න බෑ කියනවා. ඇයි දැන් බලන්න හිටි ගමන් අපිව කලබන්න අපේ ප්‍රපංච ලෝකේ හදන්න ලොකු කතාවක් ඕනේ. මේ ටීවී එකේ පොඩි දැන්වීමක් දැක්කත් අපිට පුළුවන් කැළඹෙන්න. දැන් මොන ඇඳුමක් දැක්ක කියන්නකෝ. දැන් ටීවී එකේ දැක්කා. ටීවී එකේ දැන් මේ විඥානය කියන්නේ ලොකු මායාවක්. මේ ඔක්කොම මට එකපාර දිගට කියන්න යන්න බෑ. හැබැයි මේ දේශනාව පැය 10ක් විතර විශ්ලේෂණය කර කියන්න පුළුවන්. විඥානය කියන්නේ විශාල මායාවක් පින්වත්නි. ඒක විඥානයේ කොයිතරම් මායාවක්ද කියනවනම් පින්වත්නි විඥාණයට එක ආරම්භණයක් විතරයි පවතින. දැන් ඇහෙන් දකින්නකොට චක්කු විඥානෙනේ පහළ වෙන්නේ. චක්කු විඥානේ තියෙන වෙලාවට සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. එකවර සෝත විඥානයයි චක්කු විඥානයයි ජීවහා විඥානයයි ඔක්කොම පහළ වෙන්නේ නැහැ.
ඒතර කියන්න පුළුවන් කෙනෙක් විඥානය කියන්නේ වෙන වෙනම තියෙනවද? එකම විඥානය තමයි විවිධ ස්වභාවයන් තියෙනවා. ඒකට බුද්ධ දේශනාවේ තියෙනවා හරි ලස්සන වචනයක්. උන්වහන්සේ කියනවා පිදුරු ගොඩේ ඇති වෙන ගින්නට කියන්නේ පිදුරු ගින්න කියනවා. ගොම ගොඩේ ඇති ගොම පිච්චෙනකොට ඒකට කියන්නේ ගොම ගින්න කියනවා. දර වලින් යම් ගින්නක් ඇති වුණොත් ඒකට කියන්නේ දර ගින්න කියනවා. ඒ වගේ චක්කු විඥානය, සෝත විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කිව්වට වෙන වෙන විඥාන නැහැ. එකම විඥානය තමයි එකම විඥානේ විවිධ ස්වરૂපයන් තියෙනවා. හැබැයි විවිධ ස්වરૂපයන් තිබ්බට එකපාර ස්වરૂප කීපයක් විඥානේ ඇති වෙන්නේ නැහැ. දැන් ඔබ ටීවී එක ළඟ වාඩි වුණ ගමන් පින්වත්නි දැන් බත් විහාන තරම් වාඩි වුණේ කියලා හිතන්න. බලාගෙන යද්දි කතාවක් බලලා. කෑම ටිකක් කාලා. රසත් දැනිලා. රූප රාමුවක්වත් මගේ හැරිලත් නැහැ. අහපුවත් ඔක්කොම මතකයි. ධර්මයෙන් බැලුවේ නැත්තම් තේරෙන්නේ වෙන වෙනම විඥානේ එකපාර අපිට භාග්‍යතුන් වහන්සේනේ මතක් කරන්නේ මහණෙනි චක්කු විඥානේ තියෙන වෙලාවට සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ කියලා. එච්චරට වේගෙන් ඇති වෙනවා. අපිට ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ විඥානය කියන්නේ මායාවක් කියලා. කොච්චර මායාවක්ද කියනවනම් අපිට ඒක අපේ වසඟයේ පවත්වනකොට ඒක හරියට බල්ලෙක් යනවා කියලා හිතන්න මේ පාලමක් උඩින්. පාලමක් උඩින් බල්ලෙක් යනකොට බල්ලා වතුර දිහා බලනකොට බල්ලා වගේම බල්ලෙක් පේනව නේද? ඒතකොට බල්ලා වගේම බල්ලෙක් පේනකොට බල්ලා හිතනවලු මේ මං වගේම බල්ලෙක් ඉන්නවා වලිගෙ හොල්ලනකොට වලිගෙත් හොල්ලනවා බලාගෙන ඉන්නවා. බල්ලට හිතෙන්නේ පෙනෙන නිසා බලනවා කියලා. බල්ලට හිතෙන්නේ පෙනෙන දැන් මේක හරි ගැටලුවක්. එතකොට බල්ලට හිතෙන්නේ පෙනෙන නිසා බලනවා කියලා. ඇත්තට මොකද්ද වෙන්නේ? මම මේ කියන එක වචනයක් හුඟක් කල්පනා කරන්න. බල්ලට හිතෙන්නේ පෙනෙන නිසා බලනවා කියලා. ඇත්තටම වෙන්නේ බලන නිසා පෙනෙනවා. පෙනෙන නිසා බලනවා නෙමෙයි බලන නිසා පෙනෙනවා. එතකොට මේ මායාව අපිව අන්දලා තියෙන්නේ. මේ මායාවට ඇඳිච්ච නිසාම තමයි පින්වත්නි විඥානපච්චය නාම රූපං නාම රූප කියලා දෙයක් ඇති වුනේ. නාම රූප කියලා දෙයක් ඇති වුණ නිසා තමයි ආයතන බිහි වුනේ. ආයතන හයක් බිහි වුණා. නාම රූප කියලා ධර්ම දෙකක් නැත්නම් ආයතන නැහැ. රූපේ විතරක් තිබ්බත් නාම ධර්ම නැත්නම් ආයතනයක් වෙන්නේ නැහැ. ආයතන හයක් පහළ වුණ නිසා තමයි පින්වත්නි ස්පර්ශ වුනේ. ස්පර්ශ වුණ නිසා තමයි වේදනාව ඇති වුනේ. වේදනාව නිසා තමයි වේදනාපච්චය තණ්හා තණ්හාව ඇති වුනේ විඳින්න ගිය නිසා. තණ්හාව ඇති වුණ නිසා තමයි පින්වත්නි බැඳිලා ගියේ උපාදානෙ වුනේ. තණ්හාපච්චය උපාදාන. උපාදානයේ නිසා තමයි පින්වත්නි මම කියලා දෙයක් මනසේ හැප්පෙන්න පටන් ගත්තේ. කියන්නේ මම කියලා ස්වභාවයක් මනසේ හැප්පි තියෙන එකට කියනවා භවය කියලා. විපාක පිණිස කර්ම හැදෙන්න පටන් ගන්නවා. මම කියලා එකක් මනසේ හැප්පි තිබ්බ නිසා මම නිර්මාණය වුණා. භවපච්චය ජාති කියලා එකට කියන්නේ. මම කියලා එකක් මනසේ හැප්පි තියෙනවා. ඒ හැපි තියෙන විපාක පිණිස කර්ම හැදිලා තියෙන නිසා ඒව හරිම ගැඹුරු දේවල්. ඊට පස්සේ මම කියලා කෙනෙක් මම කියන එකක් මනසේ හැපි තිබ්බ නිසා තමයි මම නිර්මාණය වුනේ. ඒක කියන්නේ භවපච්චය ජාති කියලා. මම නිර්මාණය වුණ නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම. ඒතර මේක හොඳටම අවබෝධ කරාම තේරෙනවා මේ සත්‍යයේ පුද්ගලෙක් පැනෙවට මේක ඇති සත්‍යයේ පුද්ගලෙක් නෑ කියලා. දැන් බරපතලම ප්‍රශ්නේ මේක සත්පුද්ගල භාවයකින් අල්ලගත්ත නිසානේ. ඇත්තටම මේකේ සත්පුද්ගල භාවයක් නෑ. හුදු සංඛාර පිටක් විතරක් නම් තියෙන. අර වජිරා සූත්‍රයේ තියෙනවා වගේ. මාරයාට කියනවනේ මාරයා නුඹගේ ඔළුව අවුල්ලාද හුදු සංඛාර පිටක් තියෙන්නේ සත්‍යයේ පුද්ගලෙක් මේකේ කොහෙද කියලා. ඒතර මේක සත්‍යයේ පුද්ගලෙක් නෙමෙයි කියලා බලන්න මුලින් රූපේ දිහා බලන්න. වේදනා සංඥා සංකාර විඥාන ඒවා හරිම සියුම්. රූපේ දිහාවත් බලන්න පුරුදු වෙන්න. කොහොමද රූපේ දිහා බලන්නේ? පින්වත්නි මේ රූපේ ලොකු දෙයක් ඕනේ නැහැ. පින්වත්නි එළියේ තියෙන කොස් ගහ දිහා බලන්න. කොස් ගහේ තිබුණා ලදරු අවදියක්. කොස් ගහේ තිබුණා මෝරපු අවදියක්. කොස් ගහේ තිබුණා ගෙඩි හැදෙන අවදියක්. කොස් ගහේ තියෙනවා සන්ධ්‍යා භාගයක්. වැය වෙන කාලයක් කොස් ගහට තියෙනවා. කොස් ගහේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප විතරයි. මේකෙත් තියෙන්නේ ওই ටික තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ ටිකයි කොස් ගහයි අතර වෙනස සවිඥානික බව සහ අවිඥානික බව. එතකොට මේ පරිසරයෙන්ම තමයි මේ ඇඟත් පෝෂණය වෙලා තියෙන්නේ. එළියේ තියෙන ඒවා නිසානේ මේක පෝෂණය වෙන්නේ. කොස් ගහක් පෝෂණය වෙන්නේ පොළොවේ තියෙන සාරය නිසා. ඇඟ මේ මෙච්චර කල් දියුණුනේ එළියේ තියෙන ඒවා නිසා. එළියේ තියෙන පොළොවේම සාරය නිසා තමයි අපි බොංචි විදියට හරි, ගෝවා විදියට හරි, හාල් විදියට හරි කන්නේ පොළොවේ සාරය.
මේකයි කොස් ගහයි අතර වෙනසක් නොදකින්න දවසට ආයි උපදක් කරා යන්නේ. ඇත්තටම මේක මේ පඨවි ආපෝ තේජෝ වායු ටිකක් විතරයි තියෙන්නේ කියලා හිතන මේක හරිම සාපේක්ෂයි. එළියේ තියෙන ප්‍රමාණයමයි මේකේ තියෙන්නේ. ඕකට මම හොඳ ඉතාලම සරල උදාහරණයක් කියන්නම්. එළියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. මේ පෘථුවියේ තියෙන්නේ 4න් 3න් එකක් වතුර තියෙන්නේ. 3න් 2කට කිට්ටු වෙන්න වතුර තියෙන්නේ. එතකොට 3න් 2ක් මේ පෘථුවියේ තියෙන්නේ වතුර නම් ඊට සාපේක්ෂව තමයි මම මේ ශරීරයේ ස්කන්ධ ශරීරයේ පවා නිර්මාණය වෙන්නේ. හේතුව තමයි මනුෂ්‍ය පෘථුවියේ සාධකයක්නේ. ඒතකොට මේ පෘථුවියේ සාධකයක් වෙච්ච මා තුලක් තියෙන්නේ අභ්‍යන්තරයේ ওই ක්‍රියාවලියම තමයි. මා තුලක් තියෙන්නේ මගේ ශරීරයේ තියෙන්නේ 3න් 2ක් වතුර. එතකොට මේ සාපේක්ෂතාවයේ බිඳිලා ගියාම පෘථුවිය පවතින්න බෑ. ඒක තමයි අධික රුධිර වහනයක් වුණා මිනිහෙක් මැරෙන්නේ. අර පරිසරයත් එක්ක තියෙන සාපේක්ෂතාව විශ්වයත් එක්ක තියෙන සාපේක්ෂතාවයේ බිඳිලා යනවා. ඒ නිසා පින්වත්නි මේ බාහිර ලෝකය තමනුත් එකක් විදියට දකින්න පටන් ගන්න. හැම වෙලාවකම Tamanගේ පැත්තේ සිහිය තියාගන්න. ඒතර මේ පණිවිඩය කිව්වම අර හාමුදුරන්ට තේරුණා මේක ගොඩක් විස්තරාත්මකයි. මේ කිව්වම අර සමිද්ධිහාරොන්ට තේරුණා. අනේ මට තේරුණා කියලා කියනකොට මහා කච්චායන හාමුදුරුවෝ කියනවා මම කියන එක විශ්වාස කරන්න එපා. ඔය කතාව බුදුරජාණන් වහන්සේගෙනුත් ගිහින් අහන්න. ඒතර අර සමිද්ධිහාරෝ ගිහින් අහනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගෙන් උද්දේශය අහගත්තට විභංගය අහගන්න බැරි වුණා. මම මහා කච්චායන හාරුන්ගෙන් විභංගය අහගත්තා. උන්වහන්සේ මට මෙහෙම කතාවක් කිව්වා කියනකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කියනවා මහා කච්චායන කියන්නේ ඥානවන්ත කෙනෙක් කියනවා. මගෙන් ඔය ටික ඇහුවත් මම ඔය ටික කියන්නේ කියනවා. මගෙන් ඇහුවත් සමිද්ධි මම කියන්නේත් අතීතේ මේ අසකන නාසය දිව ශරීරේ මනසෝස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කෙරෙහි ප්‍රපංච ලෝකයක් හදන්න නැතුව චන්දරාගයක් හදන්න නැතුව හිටියොත් එයා තමයි බද්ධේ කරත්ත කියලා. අනාගතේටත් එයා මගේ ඇහැ මෙහෙම වෙනවා නම් හොඳයි. මට මේ රූප පේනවා නම් හොඳයි. එන්නේ එහෙම උපකල්පනයක් හදාගෙන නන්දි රාගයේ කරා යන්නේ නැත්තම් ඒක තමයි බද්ධේ කරත්ත කියලා මමත් කියන්නේ. මහා කච්චායන කිව්වට වඩා මුකුත් මං කියන්නේ නැහැ කියනවා. හැම වෙලාවකම මේ මොහොත තුල සිහිය පවත්වාගෙන ඉන්න කියලයි ඔබට කියන්නේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ වාසය කරන හර්ෂා සිංහබාහු නන්දන ජාගොඩ කියන පින්වතුන් මැදිහත් වෙලා දිනුෂ්ක ජාගොඩ පුතා ඒ වගේම චමත් ජාගොඩ Tamanගේ පුතා ඇතුළු අනිකුත් පවුලේ හැමදෙනාම මැදිහත් වෙලා දේශනාව සිද්ධ කරනවා. අරමුණ විදියට අවුරුදු 18ක් ආයු කාලයක් වින්දනය කරලා දෙසැම්බර් 16 වෙනි දිනට හදිස්සියේ අනතුරකින් මිය පරලෝකීය තුමුදු ජාගොඩ පුතාගේ වර්ෂ පූර්ණ පින්කම හැටියටයි ඒ අතු මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ තුමුදු ජාගොඩ පුතාගේ භවගාමී සසර සුවපත් වේවා. මෙලෝ පරලෝ ඔබේ ලෝකාර්ථ සංසිද්ධිය තුලින් අප රැස් කරගත්තා වූ බලවත් කුසල සංස්කාර උපකාර වීම තුලින් තුමුදු ජාගොඩ ඒ පුතාගේ ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ සැලසේවා. උපනුපන්න ආත්ම වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේම පිහිට පිළිසරණ වේවා. වර්ෂ පූර්ණ පින්කම විදිහට සිද්ධ කළා වූ ධර්ම දානමේ පින තුලින් ඊ타ම ඉක්මන් දිනයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා අමිතා චන්ද්‍රසීරි රුද්‍රිගෝ මෑණියන්ට සහ සුමනාවර්ති රණතුංග මෑණියන් ඇතුළු සුජීවත්ව සිටින මෑණිවරුන් දෙපළටත් අනිකුත් පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පද්මා සොයුරිය ඇතුළු දරු දෙදෙනාටත් ඉරානි සොයුරිය ඇතුළු දරු දෙදෙනාටත් රම්‍යා සොයුරිය සහ ගුණරත්න සොයුරා ඇතුළු දරු දෙදෙනාටත් ධනුෂ්කා හින්දික ඇතුළු දරු දෙදෙනාටත් පැමිණ සිටින සියලු දෙනාටත් දේශකයන් වහන්සේටත් මාලිම්බඩ ධම්මසීල ස්වාමීන් වහන්සේටත් මේ උතුම් කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්න කැප වුණු බවත් උන්වහන්සේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කර ගැනීමෙන් රැස් වුණා වූ සියලු ආනිසංසයන් මතක් කරපු සියලු ඥාතීන් ප්‍රදාන ධම්මසීල ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් හැම දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේදී ධර්මාවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
ඒ වගේම ඇමරිකාවේ වාසය කරන සියලුම හිතයිශීන්ටත් පැමිණි නොපැමිණ ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් ඩී.කේ. සිංහබාහු පියාණන් සහ සිරිවර්ධන ජාගොඩගේ පියාණන්ටත් විමලා ශාන්තේ දිරිසිංහ සොයුරා ඇතුළු පින්වතුන්ටත් රත්න මෙත්තසිංහ සොයුරා ඇතුළු පින්වතුන්ටත් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලු ඥාතීන්ටත් පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. හැම දිනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ සැලසේවා. බොහෝම ශ්‍රද්ධාවෙන් මෙත් සඳහා අම්බිකාශය සමග රැඳෙන ශ්‍රද්ධාවන්ත ධර්මයට කැමැති පින්වත් හැම දිනාටමත් හර්ෂා සිංහ බාහු මහත්මියටත් නන්දන ජාගොඩ මහත්මයා ප්‍රදාන පවුලේ හැම දිනාටමත් මේ පින් උපකාර වේවා. කය මනස සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සැලසේවා. සියලු දෙනාටමත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් සංසාර දුක් ගෙවා ලබනු තුම් නිවන් පිණිසම මේ පින් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ සඳහම් විකාශයට අනුශාසකත්වයේ ලබා දෙන සීල සුවරණ පුණ්‍ය භූමියේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයටත් ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදහසින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් සුපින්වතුනි, පුරා හෝරාවක කාලයක් මෙත් සදහම් විකාශය ඔස්සේ රැඳුණු ඔබට අද උතුම් වූ සදහම් දේශනාවක් ශ්‍රවණය කරන්නට ඉඩකඩ සැලසුණා. මෙත් මැදිරි සංකීර්ණයේ සිට අද දවසේදී ඔබ වෙත මේ සමීප කළා වූ උතුම් සදහම් දේශනාව ඔබ වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපාද අවසරයි නම කියන්නට හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක පුණ්‍යානුමෝදනාව මේ මොහොතේදී අප සාදු නදින්නතුව සිද්ධ කරමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්වතුනි, ඔබ අප ශ්‍රවණය කළා වූ මේ උතුම් සදහම් දේශනාවට මෙත් සිතින් යුතුව මෙත් සදහම් විකාශයේ ගුවන් අවකාශය සලසා ගනිමින් දායකත්වයෙන් කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපදයේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ වාසය කරන හර්ෂා සිංහ බාහු මහත්මිය, ඒ වගේම නන්දන ජාගොඩි මහත්මයා, ඒ වගේම දිනුෂ්ක ජාගොඩි පුතණුවන්, චමත් ජාගොඩි පුතණුවන් ඇතුළු ඒ සදහවත් පිරිසට නිදුක් නිරෝගී සුවයම ලැබේවායි අප මේ මොහොතේදී ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම අද දවසේදී මෙදිරි පරිචයට රැස් වෙලා මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කළා වූ ඒ සියලුම දෙනාටත් දායකත්වයෙන් කටයුතු කළ සියලුම දෙනාටත් මෙත් සදහම් විකාශය ඔස්සේ දේශ දේශාන්තරයන් සිටේ පිට සිට අපත් සමග සහ සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණයේ දුණු බව සියලුම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ සදහම් දේශනාව හේතු වේවා, වාසනාව වේවා යන ප්‍රාර්ථනාවන් සිදු කරමිනුයි ඔබේ නිවහලින් සමුගන්නට සූදානම් වෙන්නේ. අවසන් වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරමින් මෙත් බුද්ධ අභිවන්දනා ගෙවුණු හෝරාවේ මේ උතුම් සදහම් දේශනාව මෙලෙස නිමාවසන්ටුවන් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
නිවසේ ආයතනයේ විහාරස්ථානයේ සංවිධානය කරන ලබන දානමය පුණ්‍ය කටයුතු ධර්ම දානමය පින් කටයුත්තක් බවට පත්කොට ගන්නට ඔබටත් මෙත් සදහම් විකාශයෙන් අවස්ථාවක්. විස්තර සඳහා අමතන්න 0112 744 309. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග කොටගත් බුදුනුවන්ගේ හදවතේ නාලිකාව. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාන. සකල සත සසරින් මුදන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදන් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණලාභී ශ්‍රද්ධා සම්බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වත්නි, අද දිනයේදී මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ඔබත් මගේ ශාස්ත්‍රු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ නාර්යානික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බිඳක් ඔබට දේශනා කරලා ඉමක් කොනක් නැති දුක්ඛිත සසර ඉතා ඉක්මනින් කෙලවර කරන්නට පුළුවන්, කෙලවර වන්නට අවශ්‍ය මහා පුදුමාකාර ශක්තිය දියුණු කරගෙන ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා ධර්මයේ තේරුම් ගන්නට, ගැඹුරු වූ ධර්මයේ නිවැරදි කරලන්නට, ඊළඟට අකුසල කර්ම ඇද්දේ දේවල් මගහරවා ගන්නට පාදක වන්නට පුළුවන් ආලෝකයක් ලබන්නටයි මෙතෙන් පටන් ඔබත් අද මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් දානයන් උන්වහන්සේ පෙන්වා දෙන්නට යෙදෙනවා. අපි දන්නවා තථාගතයන්න් වහන්සේ එකපාරට බුද්ධත්වය අවබෝධ කරගන්නට යෙදුනේ නැහැ. පෙරුම් පිරුවා කියලා කියනවා සාරා සංකේය කල්පලක්ෂයක්. එච්චර කාලයක් ඇස් ඉස්මස්ලේ දන් දීලා මිහි කතකම් පා කරලා විශාල කාර්යභාරයක්
උන්වහන්සේට කරන්නට සිද්ධ වුණා මේ මාර්ගයේ තේරුම් ගන්නට. උන්වහන්සේ ගොඩාක් වෙහෙස මහන්සි වුණා. බුද්ධත්වය අවබෝධ කරගන්නට. අපි දන්නවා අවුරුදු 6ක් වැනි මහා භයානක දුර්ගේශ්වරී වල උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ අඩුම තරමේ මරණයවත් ගණන් ගන්නේ නැතිව මේ දේවල් මෙච්චරට කැප වුණේ මේ ධම ඔබට අපට තේරුම් කරලා දෙන්නට. එතකොට මොහොතකට ඔබ විමසලා බලන්න, කල්පනා කරලා බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ එච්චර දුක් විඳ බුදු වෙන්නට, බුද්ධත්වය අවබෝධ කරගන්නට උන්වහන්සේගේ සියලුම දානයන් අතරින් මේ ශ්‍රේෂ්ඨතම දාණය බමුණෙක් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පෙන්වා දෙන්නට යෙදෙන, උගන්වන්නට යෙදෙන ශ්‍රේෂ්ඨතම දාණය මොකක්ද කියලා අහනවා. ශාස්ත්‍රඥ වහන්සේ පැහැදිලි කරනවා බමුණ මම පෙන්වලා දෙන්නට යෙදෙන දානයන් අතරින් උතුම්ම දාණය තමයි ධර්ම දානයේ මහා පිංකම. හඳුන්වා දෙන්නට යෙදෙන්නේ කොහොමද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝක ධාතුවේ කරන මොනතරම් පිංකම් දානයන් ඇද්ද? ඒ සියලුම දානයන් පරදවලා, සබ්බ කියලා කියන්නේ සියලුම දානයන් පරදවලා ධර්ම දාණයෙන් ජය ගන්නට යෙදෙනවා ඔබ මේ මොහොතේදී. එතකොට ඉස්මස්ලේ දන් දුන්නා කියලා කිව්වහම අද බලන්න අපේ විහාරස්ථානවල ඔබේ නිවස වෙන්නට පුළුවන්. දහවල බුද්ධ පූජාව, ඊළඟට උදෑසන බුද්ධ පූජාව මොන තරම්නම් ඔබ පූජා කරනවාද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න. ඊළඟට පින්වත්නි, දලදා මාලිගාව ගත්තාම අපේ මේ ලංකාවේ ලස්සන රටේ වාම ධාතුන් වහන්සේ වැඩේ ඉන්න දලදා මාලිගාවේ ව්‍යංජන 32ක් සහිත සෑම දිනකම මහා සම්බුද්ධ පූජාව. ඔබේ නිවසේ නිතර දෙවේලේ පූජා කරන දාණය, ඊළඟට අපේ මේ මහා සීලස්වර්ණ පුණ්‍ය භූමිය ගත්තාම නිතර දෙවේලේ දන් පූජා කරන තැනක්. ඊළඟට සමාජයේ ගත්තාම මේ මුළු ලෝකෙම ගත්තාම එක තැනක දෙතැනක නෙමෙයි සෑම සියලු ස්ථානයකම මේ මහා පිංකම් සිද්ධ කරනවා. බුද්ධ පූජාව ගත්තාම බලන්ටකෝ ඔය මුළු ලෝකෙම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරන දාණය එකට එකතු කරොත් එහෙම මහා මේරු පර්වතයට වඩා විශාල වශයෙන් විශාල ගොඩක් ගහන්නට පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න මොන තරම්නම් දානේ පූජා කරනවාද කියලා ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. මම පොඩ්ඩකට සිහිපත් කළේ මේ සාංගික දාන. ඊළඟට මම දැන් මේ සිහිපත් කරන්නට දෙන ශ්‍රේෂ්ඨතම දාණය ධර්ම දාණය. බණහන්නත් හැමෝටම පුළුවන් හැකියාවක් නැහැ. පන්සල් යන හැමෝම බණහන්නේ නැහැ. යම්කිසි භාවනා කරන්න කියලා ගියාට භාවනා කරන්න හික්මීමක් සිත තුළ ඇති වෙන්නේ නැහැ. භාවනා කරන්නට යොමු වෙන්නට පින නැහැ. නමුත් පන්සලට යන්නට පින තියෙනවා. බලන්නකෝ. සමහර දෙමාපියෝ ඉන්නවා දරුවෝ ලබන්නට පින තියෙනම දෙමාපියන්ට නමුදු දරුවන්ගෙන්
පසකලා අපුපස්ථාන ලබන්න පෙනෙනමන වැඩිහිටි නිවාස. ගෙදර බුදුන් කියපු අම්මා තාත්තා දෙන්නම ඉන්නේ වැඩිහිටි නිවාසේ. දරුවොත් ඉන්නවා දෙතුන් දෙනා. සමාජයේ හොඳ සම්භාවනීය වැදගත් පෞල් පද්ධති මත ජීවත් වෙනවා ඇත්ති බොහෝ දුරට. නමුත් බලන්ට සසරේ මොනවා හරි අකුසල කර්ම කරලා ඒ වගේ ධර්මයක් අහන්නට පින යන්න පින තිබ්බට අහන්න පින නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔබ බොහෝ දුරට මොනතරම්නම් වැඩ රාජකාරී තියාගෙන දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඒ තිබිච්ච වැඩ ටික මොහොතකට අතුපසු කරලා දාලා ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබ දැන් ශ්‍රවණය කරන්නේ එකක් පෙර පිනකට කියනක කවමදාවත් අමතක කරන්නට හොඳ නැහැ පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඉන්දියාවේ පහළ වෙන්නේ ආගම් 63ක් එක්ක. ආගම් 63ක් එක්ක. මිත්‍යා දෘෂ්ටිකින් වැඩි ඉන්දියාවේ ආගම් 63ක් එක්ක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. උන්වහන්සේ ඒ ඔක්කොමත් එක්ක තේරුම් බේරුම් ඇති කරගෙන ධර්මය නිවැරදිව අරගෙන ගියා. එහෙනම් අපිත් නිවැරදිව මේ ධර්මයේ තුල ජීවත් වෙන්නට පුළුවන් නම් චතුරාර්ය සත්‍ය ධර්ම බලය අපට අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඒකට පින්වත්නි තියෙන්නට ඕනේ සිකී උත්සාහය. ඊළඟට කැපවීම. දැන් අපි පුංචි කාණ්ඩදලා මහලා තියෙන දෙයක් තමයි රාහුල පොඩි හාමුදුරුවෝ අවුරුදු 7න් රහත් වුණා කියලා. උන්වහන්සේ රහත් වෙන්නේ අවුරුදු 7න්. අවුරුදු 7න් රහත් වෙන්නේ කොහොමද උන්වහන්සේ? උන්වහන්සේලා ජීවත් වුණේ ධර්මයමත් එක්කමයි. උන්වහන්සේ කටයුතු කරේ ධර්මයත් එක්කමයි. ධර්මයේ සමග ජීවත් වෙනකොට මෙරි ඉපදෙන්නට තියෙන වාර ගණන අඩු වෙනවා පින්වත්නි. සසරේ ගමන් ගන්නට තියෙන වාර ගණන එන්න අඩු වෙනවා. ධර්මයක් සමග ජීවත් වෙනකොට ඔබට ඉදිරියේදී ඒ කාරණාව හොඳට පැහැදිලි වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයට ගරු කරන්නට ඕනේ. රාහුල පොඩි හාමුදුරුවෝ අවුරුදු 7න් රහත් වුණා. අවුරුදු 7යි. දැන් බලන්න අපි මොන තරම්නම් ධර්මයේ දේශනා කරත් තවමත් ඉන්නවා මේක හරියට තේරුම් කරගන්නට බැරි අය. ඒක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදීම දැක්කනේ. ඒකයි උන්වහන්සේ ප්‍රකාශ කළේ මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි. අඥානීන්ට එහෙම නෙමෙයි. ප්‍රඥාවන්තයින්ගේ උපරිම ආයුෂ අවුරුදු 120. තුසිත දෙව්ලොව තවුසසා දිව්‍ය ලෝකේ ඉඳලා බලනවා මහ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදෙන්න කලින් මිනිස්සුන්ගේ උපරිම ආයුෂ කීයද කියලා. 120. 120 ආයුෂ විඳින්නේ ඇයි? ධර්මයේ හොඳට තේරුම් බේරුම් කරගන්නට පුළුවන්. හොඳට දරා ගන්නට පුළුවන්. අනවබෝධයේ දුරු කරලා අවබෝධයෙන් ධර්මය තුළ ජීවත් වෙන්නට පුළුවන්. ආයුෂ 120. එච්චරට පුළුවන් දහමට නැඹුරුව කටයුතු කරන්න පින්වත්නි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පැයක් බණ ධර්මයේ අපි ශ්‍රවණය කරොත් පැය දෙකක් අපි ලෞකික ජීවිතය තමයි සපවත් කරන්නේ. ආය පැය දෙකක් බණ ඇහුවොත් නැවත පැය 5ක් ලෞකික ජීවිතය සපවත් කරනවා. එතකොට බලන්න ඒකයි මේ පසුබෑම. දැන් රාහුල පොඩි හාමුදුරුවෝ අවුරුදු 7න් රහත් වෙන්නත් අපිට තවම මේ ධර්ම තේරුම් ගන්නට බැරි වුණෙත් මේ කාරණාව මත. උන්වහන්සේ අවුරුදු 7න් රහත් උනේ ඇයි?
උන්වහන්සේලා ජීවත් වුණේ ධර්මයක් එක්කමයි. නිතර දෙවේලේ අහන්නට ලැබුණේ ධර්මය. අහලා ජීවිතේ ගොඩනගා ගන්නවා ධර්මානුකූල ප්‍රතිපත්ති මත. ඔබටත් පුළුවන් වාසනාව තියෙනවා. එහෙම කල්පනා කරනකොට අපිටත් ධර්මයේ නැඹුරු කරගෙන ජීවත් වෙන්නට පුළුවන් හැකියාවක් අපටත් ඒකාන්ත වශයෙන්ම පිහිටලා තියෙනවා පින්වත්නි. එතකොට මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලෝම දානයන් පරදවලා ඒ ලැබෙන ආනිසංස මහත්ඵලයි මහානිසංසයි ධර්මයට. බුද්ධ කාලේ අපේ ඔයගොල්ලෝ අහලා තියෙනවා කොසල් මහ රජතුමා. කොසල් මහ රජතුමා පින්වත්නි හරිම ශ්‍රද්ධාවන්ත රජතුමෙක් හැටියට කටයුතු කළා. එතුමා නම් නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. නිතර දෙවේලේ ධර්මය ශ්‍රවණය කිරීමක් සිද්ධ කරනවා. කොසල් මහරජතුමාට දවසක එයාගේ ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා මේ කොසල් මහරජතුමාට ඇති වුණා වූ විශාල ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි මේ ප්‍රාග්ධන ප්‍රශ්නයක්. තමන්ගේ රාජ්‍යත්වයේ තියෙද්දි රහත් භාවයට පත් වෙලා නැහෙනි. පෘථග්ජන කෙනෙක්නේ. තමන්ගේ තියෙන සප සම්පත්තියෙද්දි බලනව පොඩ්ඩක් තව කෙනෙකුගේ රාජ්‍යත්වයක් හිමි කරගන්නට. මෙයා ඒ හින්දා මොකද කරන්නේ ටිකක් මේක මේ ගොඩාක් අමාරු කාර්යභාරයක්. ලේසියෙන් හිතලා කරන්නට පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. මෙයා එයාගේ රාජධානියට පණිවිඩයක් යවනවා. එයාගේ නියම් ගම්වලට පණිවිඩයක් යවනවා. විශාල සටනක් තියෙනවා. විශාල යුද්ධයක් තියෙනවා. මේ යුද්ධයෙන් ජය අරගෙන මේ රාජ්‍යත්වයේ මට හිමි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් පහළ වෙලා ඉන්නවා නම් ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කරන කෙනාට මම සතියක් මගේ රජකම ලබා දෙනවා කියලා කිව්වා. කොච්චර කාලයක්ද? සතියක්. එයාට බැරි කියලා කියන යුද්ධයක් සටනක් ජය ගන්නට තමයි මෙයා ආරාධනා කරන්නේ. ඊට පස්සේ මේ මෙතෙන්ට එනවා පින්වත්නි ඇමති කෙනෙක් ඉන්නවා කොසල් මහ රජතුමාගේ සන්තිස කියලා. සන්තිස කියලා තමයි මේ ඇමතිගේ නම. හරි සතුටෙන් බාර ගන්නවා මේ ඇමතිවරයා. ඔබතුමාට කරන්නට බැරි මේ යුද්ධයෙන් ජය ගන්න විදිය මම හොඳට දන්නවා. ඔබතුමාට මම මේ යුද්ධය ජය අරගෙන දෙනවා කියලා කියනවා. රජතුමා කියනවා ඉතින් ඒක ගැටලුවක් නැහැ. එහෙම ජය ගන්නට පුළුවන් නම් මම සතියක කාලයක් මගේ සිංහාසනය, මගේ අන්තఃපුරය, මගේ මේ තියෙන සේනාවල්, මගේ පරිවාර සම්පත්තිය, මගේ මට ඉන්න මගේ නමට ඉන්න හස්තීන් මේ සියල්ලම මම ඔබතුමාට සතියකට වරම් අරන් දෙනවා කියලා කියනවා. සම්තිස කියන ඇමතිතුමාට. ඉතින් මෙයා අනිත් රාජ්‍යයත් එක්ක සටන් කරලා කොහොම හරි යුද්ධය ජයග්‍රහණය කරනවා. හරි ඉහළින් යුද්ධය ජය ගන්නවා. පින්වත්නි යුද්ධය ජයගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් අනිවාර්යෙන් මේ සතිය රජකම මෙයාට ලබා දෙන්නට ඕනේ. දැන් කරගන්නටම දෙයක් නැහැ. මොකද්ද කරන්නට ඕනේ? අනිවාර්යම සතියක් රජකම දෙන්නට ඕනේ. දැන් ඉතින් අන්තఃපුරේ ඉඳලා හස්තයෙන් ගත්තාම
පරිවාර සම්පත්තිය, රජතුමාගේ සිංහාසනය මේ හැම දෙම ලබා දෙනවා සන්තිස කියන මේ ඇමතිවරයාට. මේ ඇමතිවරයා දැන් මොකද කරන්නේ? අනේ මට මෙහෙම සම්පත්තිය ලබන්න පුළුවන් සතියයිනේ. මේ සතිය මම හොඳට වින්දනය කරනවා. මේ සතිය තුල මම හොඳට මගේ ලෞකික ජීවිතයම මම සපවත් කරනවා. එහෙම කියලා අර අන්තපුරේ තියෙනවා, පරිවාර සම්පත්තිය තියෙනවා. එහෙම ගත්තාම යා ලාභ, කෝප, ලෝභ වැනි මහා අකුසල කර්ම එයාගේ හිත තුලින් මෙයා එහෙම් පිටින්ම කර ගන්නවා. දැන් මේ සතියයි තියෙන්නේ මෙයාට. රජතුමා එයා ඒ ලීමේ විදියටම ඒ ආකාරයෙන්ම කියාපාන්නට යෙදුණු දේ දැන් රජතුමාණ දෙනවා කියලා කිව්ව අනිවාර්යයෙන්ම දෙන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් පින්වත්නි මොකද වෙන්නේ දැන්? දවස් 7ක් ගත වෙලා 6 වෙනි දවසේ එනවා. 6 වෙනි දවස ආවට පස්සේ දැන් අර සතිය තියෙන ප්‍රමාණය තියෙනවනේ. දවසින් දවස මේක එන්ටෙන්ට ගෙවිලා විනාශ වුණානේ. 6 වෙනි දවස ආවට පස්සේ හරි දුකයි. අනේ මම දැන් හෙට විතරයි මට තියෙන්නේ. එතනින් එහාට කොසල් මහ රජතුමාට මම මේ රජකම නැවත හිමි කරලා දිය යුතුයි. ඒ හින්දා 6 වෙනි දවසෙත් උපරිම සතුටක් ප්‍රීතියක් මෙයා එයාට තියෙන සැප සම්පත් වලින් හොඳටම ලබනවා පින්වත්නි. දැන් ඔබ කල්පනා කරන්නකෝ. එහෙම ලබනකොට සසරට බයක් තියෙනවා.